අද දවසේ අපි අධ්‍යයනය කරන්නේ යෝෂුවා පොතේ 4 වෙනි පරිච්ඡේදය. ඒ පොතේ අපි දන්නවා 4 වෙනි පරිච්ඡේදයේ මූලික මාතෘකාව වන්නේ යෝර්දානෙන් එගොඩ වීම. අද දවසේ නමුත් අපි මේ යෝර්දානෙ එගොඩ වීම ගැන අධ්‍යයනය කරන අධ්‍යයනවාසේ අපේ ජීවිත සමහර අපි වැඩි අසන්නේ නැති අලුත් දෙයක් වන්ට යනවාද මම විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මොනවද එකක් විලා සිටිනවා. සවන් දෙන්න ඕනේ කමින් ඔබගේ ජීවිතේ දෙන මහන්සිය ඔබට කැදවන්නා වූ දේ අනුව ක්‍රියා කරන්න කියලා මම සිතා ආරම්භයේදී. පසුගිය අදින දෙකේ අපගේ මූලික අවධානය යොමුනේ ඒත වශයෙන්ම ඇවිහිල්ල ගැනයි. අපි ඉගෙන ගත්ත ඇවිහිල්ල මගින් නැත්නම් ස්ථිර ඇවිහිල්ලක් මගින් දේව දරුවන්ට ලැබෙනා වූ විශ්වජනක ආශිර්වාද ඒ වගේ බලවත් ආස්කම් ගැන අපි ඉගෙන ගත්තා. හැබැයි මම හිතන්නේ කිතුණු අපිට ඉකාමත්ම වැදගත් ප්‍රශ්නයක් අපි ඉදිරියට තිබෙනවා. මම හිතන්නේ අපි හැමෝම වගේ අපගේ ජීවිතවල යම්කිසි බලවත් ක්‍රියාදක තිබෙනවා, ආස්කම් අධක තිබෙනවා. නමුත් වැදගත් වන්නේ මේ ආස්කම් නැත්නම් මේ ජයාන්විත කිතුණු ජීවිතය කොහොමද අපි අඛණ්ඩව ගෙන යන්නේ කියලා. අපි අවුරුදු 5ක් ඉස්සෙල්ලා මේ විශිෂ්ට ජයග්‍රහණය ලැබුවා. අද මොකද වෙන්නේ? ඊයේ මොකද සිදු වුනේ? පසුගිය මාසෙක කොහොමද ජීවත් වුනේ? ඒතරවසේම කිතුණු ජීවිතය කියලා කියන්නේ දිගින් දිගටම අඛණ්ඩව උන්වහන්සේ තුල ඒතරවසේ උන්වහන්සේ ආශිර්වාද සහ උන්වහන්සේලා උචාය අදකිනවා ජීවිතය. මේක තේරුම් ගැනීමට මම ඔබට මේ විදිහට මේක ඉදිරිපත් කරන්න. අප ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය කිතුණු සභාවක් එකතු කරලා ඔවුන්ට අවස්ථාවක් දුන්නොත් ඔවුන්ගේ ජීවිතවල සාක්ෂි දරන කියලා මම විශ්වාස කරනවා. ඒ ඕනෑම සභාවක අඩුම ගානේ කීප දෙනෙක් හරි ඉන්නවා. ඇත්ත වශයෙන්ම විශේෂ සාක්ෂි දරන්න හැකි ඒ අධ්‍යක්ෂ ඇති අය. නමුත් ඕනිය සාක්ෂි අපි ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් මොකද කිව්වේ කියලා අපි දකි. ඒ බොහෝ සාක්ෂි අවුරුදු 10කට ඉස්සෙල්ලා වුණ කියන දෙයක් කළා මගේ ජීවිතේ. ඊ අවුරුද්දේම දෙයක් කියලාම නැවම සාක්ෂි. ඉතාමත් කලාතුරකින් තමයි. ඉතාමත් සුළුතරයක් තමයි කියන්නේ අද ඊයේ මගේ ජීවිතේ, ගිය සතියේ මගේ ජීවිතේ මේ ආකාරයට මම විශ්වාස කරන්නේ දෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතේ හැමදාම ජයග්‍රාහික දවසක් විදිහට කියලා. එනිසා ප්‍රේමී සහෝදරයන් දෙවියන් වහන්සේ අද අපි බලන්නේ මේ ජය කොහොමද පවත්වාගෙන යන්නේ. නැත්නම් එසේ කිරීම සහ උපාය මාර්ගය උන්වහන්සේ අපිට සමාන කරනවා. මේ ජයග්‍රහණ ගැන අපි කතා කළොත් දෙවනි කොරින්ති 2:14 සඳහන් වෙන තවද ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සහ මා අපි ජීවත් වෙන අතර නිතරම අපිට ජය පමුණවන්නා වූ මේ ජයග්‍රහණය කියන එක ඉඳලා හිටලා කලාතුරකින් නෙමෙයි නිතරම අපිට ජය පමුණවන්නා වූ සියලු තැන්ට හැම ස්ථානෙදීම අප ළඟ උන්වහන්සේ දැන ගැනීම නැති සුවඳ පතුරවන්න අපි උන්වහන්සේව දන්නේ හින්දා අපි කොහේ ගියත් උන්වහන්සේගේ සුවඳ, ඒ මිහිරි සුවඳ, ඒ ආලෝකය පැතිරෙන අපි තුලින් නිතරම ජයග්‍රහණය කරනවා. එතනම දෙවියන් වහන්සේට ස්තුති වේවා. මෙන්න දේවදත්ත අපගේ ජීවිතේ. අපි යණ දැන උන්වහන්සේගේ ආලෝකය සහ උන්වහන්සේගේ ඒ ප්‍රශංසාව මනුෂ්‍යයන්ගේ ජීවිතවලට උඩ දැනෙනවා. ඔවුන්ගේ මොහොතේ නික්මෙන උන ස්තුති වේවා කියලා, ප්‍රශංසා වේවා කියලා. ඒ වගේම නිතරම අපි අත්දකිනවා විචාර. හොඳයි. අපි ඒ නිසා බලමු මම කැමති මේ දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ඒ ජය පවත්වා ගැනීමට දෙන්නා වූ උපදෙස් නැත්නම් උන්වහන්සේ පෙන්වනා වූ මාර්ගයක් ලෙස විශේෂයෙන් බලන්න. අපි කවුරු දන්න ආකාරයට ඊශ්‍රායලයේ මිස්රේ බලන්න. දෙවියන් වහන්සේ මොසෙස්ව කැඳවෙනවා. දෙවියන් වහන්සේ ඒ මොසෙස් තුලින් ප්‍රබල විද්‍යාවට ක්‍රියා කරමින් ඒ පීඩා ඒ වගේම අපි දන්නවා යන්තිම පීඩා පුරුදුලා ගැනීම මෙවැනි දේවලින් උන් මිස්රේ වහල්කලින් මුදවාගත්තා ස්වාමීන් වහන්සේ
ඒ මිශ්‍රයෙන් ඕන ගලවා ගැනීම නිසා ඊට මේ රජතුමා ඕන පළවාගෙන නැත්නම් පාරාව රජතුමා පළමාපු ඕන විනාශ කිරුවා මොකද උන්වහන්සේ උන්වහන්සේ මොන්ට ගැලවීමේ මාර්ගයක් විවෘත කරනවා. උන්වහන්සේ රතු මොහොත දෙබෑ කරනවා. රතු මොහොත දෙබෑ කරන ආවු මිනිස්සල් සෙනෙන්ද දැන් ඇතුල් වෙනවා. කුරුන් දේශයෙන් ගමන ආරම්භ කරනවා. නමුත් මොකක්ද සිදු වෙන්නේ? දකින්න නිතර නැවත උදුරනවා, ඉදිරි ගන්නවා. දෙවනාන්තර විරුද්ධව නොවේ කාකාර ඔවුන්ගේ අප්‍රසාදය නැත්තම් නොයෙක් දේවල් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් සිදු වෙනවා. වසර 40ක් කාන්තාරේ මේ ඔබමයි විඳින්න. නමුත් දැන් ඒ ගමන අවසానයි. දැන් දෙවියන් වහන්සේ අල්තායගේ පත් කළාමාරයි. යෝෂුවා කියනා වූ මෝසස්ගේ දාසයන්ට සේවකයාගේ නායකත්වයට පත් කළාමාරයි. දෙවියන් වහන්සේ ඔහුට බොරොන්දු දීලාමාරයි. දැන් ඔහු ඉන්නේ උත්තරායන් වූ ගඟ ඉදිරියේ. යෝර්දාන් ගඟ උතුරමින් පවතිනවා. මම ඔබට මේක කලින් කියලා වදනේ අපි තේරුම් ගත්තා වගේ දෙවියන් වහන්සේ තමයි මේ වෙලාවට ස්ටාර්ට් වෙන්න සැලැස්සුවේ. ඕන් දෙන්නතුම සාමාන්‍ය ජලිතාමත් නිශ්චල හිමින් ගල අවස්ථාවේ. නමුත් මේ ජල ගන්න අවස්ථාවේ තමයි උන්වහන්සේ උන්නතගෙන ගෙනාවේ. මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මහා පුදුමහස්කාර කරමින් දෙවියන්ගේ වචනේ කියනවා නේද? යෝෂුවා 3:7 ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජක යෝර්දාන් මැද වියලි භූමිය පිට සිරුසිට ගඟක් මැද වියලි භූමිය මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතාලට පුළුවන් දෙයක් නෙමෙයි. සිරුසිටි ඔය මුළු සෙනඟ යෝර්දානයේ සම්පූර්ණ ඉතර වෙන්නේ සියලු ඊශ්‍රායලෝ වියලු බිම පිට ගියෝය. මුළු ජාතියක් මිලියන දෙකක් එකොට වුණා. සිව්පාවුන් සමග සතුන් සමග එළුබැටුවන් සමග වියලි බිම ප්‍රේතවලදී අද අපි ආරම්භ කරන්නේ මෙතනින්. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය මේ බලවත් හාස්කම් නැත්නම් බලවත් ජයග්‍රහණය කළා. මේ ගඟ අරායනි පුරි ජයග්‍රහණය ලබා දුන්නා වූ සර්වබලධාරී වහන්සේ ඊපසු ඕන්ට දුන්නා වූ මුල් උපදේශ දෙක බලමු පොඩ්ඩක්. අපි ආරම්භ කරමු යෝෂුවා 4:3. මෙතන කියනවා යෝෂුවා 4:3 මම කියන නුඹලා මෙහි යෝර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටෙමින් ගල් දොළසක් රැගෙන නුඹලා සමග ඊතරවගෙන ගොස් ඒවා නුඹලා අද රැය නවතන් ගන්න ස්ථානයේ තවන්ට කියා ඵලයේ කිසිද දෙනවා කියනවා. ඔව් මේ ගඟේ ඒ දිය නැවතුණා. ඒ පූජකයන් ඒ ස්ථානයේ හිටගෙන හිටියා. ඒ පූජකයන්ගේ පාද තිබුණා වූ ස්ථානයෙන් ගල් දොළහක් ඔබේ ගෝත්‍ර වල තියෙන ගල් දොළහ අරගෙන නුඹලා අද රැ නවතන නවස්ථානයේ තමන් කියලා කියනවා. පිරිසාවේ සහෝදර මම එකවර කිව්ව ආකාරයට යෝර්දාන් ගඟ මැද වියලි භූමියක් නිර්මාණය කිරීම උදෙසා දෙවියන් වහන්සේ ඉවුරු ඉක්මවා ගලමින් තිබුණා වූ ඒ ගඟට ඇදහිල්ලෙන් පාදමන්ට කියලා පූජකයන් අන කරනවා. පූජකයෝ ඇදහිල්ලෙන් දෙවන කීකරුන් අතර ගඟ නවතිනවා. මේ තේරුම් ගැනීමට මම කැමති ඔබට කියවන්න යෝෂුවා 3:15. මම කියනවා පෙට්ටිය ගෙනියන්න යෝර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනගේ පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද ඉහළින් බැස එන ජලය නැවති ඉතා දුරට ශාර්පාන් ඉදිරිපිට තිබෙන නුවරු ආදාම් දක්වා එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමිහි මුහුදේ නම් ලුණු මුහුද විසිර බැස යන ජලය තීන්දු වීමටම වෙන්න ගියේ. මහා පුදුමයි. අපි දන්නවා ලංකාවේ ඩෑම් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. අපි දන්නවා අපගේ විදුලි බලාගාර ඉදි කරලා දීමෙන් අපි දන්නවා අවුරුදු මහා විශාල ගණනක් ඒ උදෙසා අය නිර්මාණය කිරීම උදෙසා කාලේ ගත කරන සිමෙන්ති ටොන් ගණන් හිතන්න බැරි ප්‍රමාණයක් දාලා අපි මේ ගඟ හරහට ඒ ගඟ නවත්තන්න ක්‍රියා කිරීම ලංකාවේ සිදු වෙලා කරන සිදුවීම් යනවා. නමුත් දේවදරුවෝ ඔබට හිතන්න පුළුවන්ද? ඩෑම් එකක් නැහැ, බාධාවක් නැහැ. නමුත් ගඟ ගලාගෙන යනවා. ගඟේ වතුර නැවතිලා විතර මෙහෙම ගෙලින්ම උඩට නගිනවා.
උඩ නගින්නේ පල්ලෙහාට එකතු වෙගෙන යනවා. ඉතින් තාම දුර ප්‍රදේශයක් දක්වා ගඟ එක පැත්තේ ඉන්නවා. මේ පැත්තේ වතුර ගලාගෙන ලුමුදට යනවා. මෙතන රියල් බිමක් නිර්මාණය වෙනවා. පුදුමාකාර හිතන්න බැරි තරම්. ඒක විදිහකට රතුමුදේ බෑගීම මේ වගේ නෙමෙයි උනේ. මේ ඒක වෙනස් දෙයක්. මෙන්න තවත් දෙයක්. පුදුමාකාර දෙයක්. වතුර අපි කවුද අහලා තියෙන්නේ වතුර එක ගොඩට මෙහෙම තියෙනවා කියලා. ඒක වෙන්න බැරි දෙයක්. ස්වභාව ධාර්මිකව ඒක වෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ හැමදාම පුළුවන්. දේවදරුවා මේක තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඵලය තේරුම් ගැනීමට උන්වහන්සේගේ ඒ ක්‍රියා කිරීම තේරුම් ගැනීමට උන්වහන්සේගේ ඒ පොරොන්දුව සහතිකය තේරුම් ගැනීමට බලන්න ඉතින් යෝෂුවාට උන්වහන්සේ පළවෙනි පොරොන්දුව. අපි යෝෂුවාගේ පළවෙනි පරිශීලනය අපි දන්නවා. ස්වාමීන් වහන්සේ මෝසස්ගේ සේවකයා වූ යෝෂුවාට කතා කොට නැගිට මාවිසින් නොඋන්ට එනා විසාලි පුත්‍රයන්ට දෙන්න යන දේශයට යෝර්දානයේ දරෝපලයලා මෙන්න 1 2 එහෙම කිය. තුන්වෙනි පද කියන්නේ නුඹලා අඩිය තබන සියලුම ස්ථාන මා විසින් නුඹලාට දුනිමි. මම දීලා ඉවරයි. නුඹලා අඩිය තබන හැම ස්ථානෙම මම දීලා ඉවරයි. ඒ වගේම දෙවියන් වහන්සේ පොරොන්දුවක් වෙනවා. ඒත් වශයෙන්ම මේ පොරොන්දුව අපි දකිනවා උන්වහන්සේ දාන්නේ ආබ්‍රාම්ට පස්සේ දැන් කොච්චර කල් ගිහිල්ලාද? අවුරුදු 500ක් වගේ ගිහිල්ලා. මොකද මොවුන් අපි දන්නවා යෝසෙෆ්ගේ කාලේ මිසරට යනවා. මිසරට ගිහිල්ලා ඕනේ එහිදී අවුරුදු 400 ඒ කාලයක් ඕන් මහලුව ඉන්නවා. ඊළඟට කාන්තාරේ අවුරුදු 40ක් මේ ඔක්කොම ගත්තාම අඩුම ගානේ අවුරුදු 500කට වඩා කලකට පෙර උන්වහන්සේ කියනවා මෙන්න පොරොන්දු දේශය. මම දෙවියන්මාරයි කියලා. මම ඔබට දෙන්න යනවා. මම ඔබට ගිහිල්ලා ඒක. යාළුවෝ කිව්වොත් දෙනවා කියලා ගිහිල්ලාමාරයි. දැන් උන්වහන්සේ යෝෂුවාට කියනවා මේ පුතේ ආරම්භ යෝෂුවා පුතේ ආරම්භේ නුඹ යන්න. නුඹ අඩිය තවන්නා වූ සෑම ස්ථානයකම මම ඔබට දෙන්නයි කියලා. මේ තවයි දෙවියන් වහන්සේ මොකක්ද මේ පොරොන්දු වෙන්නේ? දෙවියන් කියනවා ඔබ තාම නොගියා වූ ඔබ තාම නොදන්නා වූ ස්ථාන පවා ඔබට මා පවරාමාරයි. මම ආබ්‍රාම්ට බැලුව පොරොන්දුව දෙන්නේ. ඔබ තාම ඉතින් ගිහිල්ලා නැහැ. ඔබ දන්නේ ඒ ප්‍රදේශය ගැන වැඩි දන්නේ නැහැ. නමුත් මම ඔබට දීලාමාරයි. ඔබ ගිහිල්ලා එතන පාත බලන්න ඕනේ. එම ස්ථානේ අයිති කරගෙන මුදෙසා ඇදහිල්ලෙන් උපාන ගන්න. දෙවියන්ව මේක අපි ගොඩාක් තේරුම් ගන්න ඕන දෙයක්. ඒත් වශයෙන්ම යෝෂුවා 3:13 දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. නමුත් මේ 13 පොරොන්දුව මම විශ්වාස කරනවා ඒ 1 පොරොන්දුව තුල අන්තර්ගත වෙලා තිබෙනවා කියලා. 3:13 පොරොන්දුව මුළු පොළොවේ ස්වාමීන් වහන්සේ යුතුම් පෙට්ටිය ගෙන පූජකයන්ගේ පතුල් යෝර්දාන් ජලයේ තබන විට යෝර්දාන් ජලය නවතිනවා කියලා. පාතබණ්ඩ තියෙනවා. නමුත් ඒකම තමයි උන්වහන්සේට කලිනුත් කිව්වේ. ඒකේ එතන විතරක් නෙමෙයි හැම තැනම පාතබණ්ඩ. ඒ දරුවා මේක අපගේ ජීවිතේට කොහොමද අදාළ වෙන්නේ? අපි කොහොමද මේක අපේ ජීවිතේ සත්‍ය කරගන්නේ? අපි ඉස්සෙල්ලම දැනගන්නම තිබෙනවා දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ මොකටද කියලා. දෙවියන් වහන්සේ ඔබව රැකියාවකට ඔබ සූදානම් කොහොමද තිබෙන අතර ඒ රැකියාව කරන්න පුළුවන් ආයතන 100ක් ලංකාවේ තියෙන්න පුළුවන්. බැංකුවක නම් බැංකුව 10ක් තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ස්ථිර වශයෙන්ම ඔබ කැඳවා තිබෙන බැංකුවේ සේවය කරන උන්වහන්සේ යම්කිසි බැංකුවක් උන්වහන්සේගේ කැමැත්ත කරන බැංකුව ඔබව තෝරගෙන බැංකුවක දැනගන්න කියලා මේ හරි වැදගත්. මම දන්නේ ඔබ හයි කොහොමද මේක දැනගන්නේ කියලා. ඒක වෙනම බයිබලෙන් දැනගන්න. නමුත් දේව ධර්ම අපි ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකද්ද උන්වහන්සේ මාව කැඳවන ස්ථානය කියලා. උන්වහන්සේ කැඳවන ස්ථානය අඳුරගත්තාම කෙතරම් බාධා තිබුණා. කෙතරම් දුෂ්කරතා තිබුණා. කෙතරම් අවදාන තත්ත්ව තිබුණා. ඇදහිල්ලෙන් පාතබන්න. උන්වහන්සේ ඒ ස්ථානය ඔබට හිමි කර දී හමාරයි කියලා දේව ධර්ම තේරුම් ගන්න. හොඳයි.
අපි ඊළඟ බලමු මොකද්ද මේ කියන්නේ කියලා. අපි දැක්ක දැන් උන්වහන්සේ කියනවා මෙතන ගෝත්‍ර 12 උදෙසා එක බැරි ගල් 12 යෝෂුව 4:3 කියනවා. ඊළඟට කියනවා උඹලා රැ නවත්වන ස්ථානයේ මේ ගල් තබා ගන්න කියලා. ඊළඟට බලමු උන්වහන්සේ කියනවා මේ ගෝත්‍ර ගන්න ලෙස ගල් ගන්නා ලෙසද ඒවා සිහිවීමේ ලකුණක් උදෙසාද තබන්නේ කියලා. පොඩ්ඩක් බලමු යෝෂුව 4:5-6. නුඹලා දී ස්වාමීන් වහන්සේගේ පෙට්ටිය ඉදිරියේ නුඹලා යෝර්දාන මැදට ගොස් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගන්න ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තමාගෙන ඵලයල්ලා. මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සිහිවීම ලකුණක් වන පිණිසය. සිහිවීම ලකුණක් පිණිස මේ පූජකයන්ගේ පාතැවුන ස්ථානයේ මාගේ බලය ප්‍රකාශ වන ස්ථානයේ ගල් 12 ගන්න. මේ ගල් තිබෙන්නේ කුමටදයි ඊළඟ හොඳයි. ඒක ඊළඟ කාරණාව. මෙන්න දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට නියෝග කරනවා. දෙවියන් වහන්සේගේ බලය ඔබ දැක්කා. මම පොරොන්දු වුණා පාතැවුන ස්ථාන දෙන්න. මෙන්න පූජකයෝ පාතැවුවා. වතුර නැවතුණා. ගඟ නැවතුණා. ඒ ස්ථානෙන් ගල් 12 අරගෙන ඔබ කොහෙද ගියේ කියන්නේ. ඔබ ගියේ ඔබ නවතන ස්ථානයට. දේවදරුවා දෙවියන් වහන්සේ අපිට කියනවා හැම දෙයක්ම අතිශයින් වැදගත්. මෙතන දෙවියන් වහන්සේ මේ සෙනඟට උගන්වන්නේ පොරොන්දු දේශයට ඇතුල් වීම උදෙසා. උන්වහන්සේ මහා තාස්කමක් කරලායි උන් පොළොන් දේශයට ඇතුල් වුණේ. ඒකලාව මහා තාස්කමක්ද කරන්න බෑ. අද අපි උන්වහන්සේ පොරොන්දු වුණා වූ සදාකාල ජීවනය ලැබෙන්න. ඔබ දේව දරුවෙක් නම් ඔබ සදාකාල ජීවනයට ඇතුල්ලාම ආරයි. ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ නම් ලොකුම ආස්කමිකයි. දෙවියන් වහන්සේ කියනවා ඒක අමතක කරන්න එපා. දේවදරුවෝ කිතුණු අපගේ ජීවිතේ එදා ඊශ්‍රායල් ජාතියේ මුණාව මහ විශිෂ්ට ආස්කමක් තමයි මේ යෝර්දානයේ ගඟේ වතුර ඉහළට එකතු වීම. ඒ වගේ අපේ ජීවිතේ, මගේ ජීවිතේ, ඔබගේ ජීවිතේ මම හිතනවා විශිෂ්ටම ආස්කම තමයි අපි වගේ නපුරු මිනිස්සුගේ හදවත දෙවියන් වහන්සේ වෙනස් කරලා අපි දේව දරුකමට ඇතුළු වීම. දෙවියන් වහන්සේ කියනවා මම කියනවා ඒක අමතක කරන්න එපා. අපි හැමදේම අද දවසේ අපි මේ කිතුණු ගමනේ නිරත වෙන්නේ. අද මම මේ දේශනාව විදිහේ මේ ගැන්වීම කරන්නේ. ඒ අලුත් උපත මම ලැබුණ නිසායි, ඒ හාස්කම මම අත්දැකපු නිසායි. ප්‍රේමිතවලේ සහෝදරි මම යෝජනා කරන ඔබට ඔබ මේ අලුතෙන් උපත ලැබුව දවස ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා පිදීමේ දවසක් කරගන්න. අපි හැමදේම මේ අපි සාමාන්‍ය මිනිස්සු දුක්පත් වේවා පොහොසත් වේවා තමාගේ උපන් දිනේ අඩුම ගන්න ඔබේ පවුලේ යාළුවෝ සමග එකතු වෙනවා ප්‍රීති වෙනවා සතුටු වෙනවා. අද තමයි මගේ බර්ත්ඩේ එක. අද තමයි මම උපත ලැබුණේ. මම යෝජනා කරනවා මීට අමතරව අපි අලුතෙන් උපත ලැබුව දවස දෙවියන් වහන්සේගේ පවුලට උපත ලැබුව දවස සැමරීමේ දවසක් ලෙස පාවිච්චි කරන්න කියලා. ප්‍රේමිතවල සහෝදරි මම මේ අධ්‍යයනය ලියන අවස්ථාවේ සුදාපයන් වහන්සේ මම පොළඹවන්න පටන් ගත්තා. ඒ පෙරමුණ උදේ මම ඊට තියෙනවා. මමයි හදවතට සිතුවිල්ලක් දැම්මා. උන්වහන්සේ මගේ හදවතට මේ යෝජනාව දැම්මා. උන්වහන්සේ ඇතුළත් කරවන්න කිව්වා. ඔබ මේ මගේ දරුවන්ට කියන්නේ. ඔවුන්ගේ මේ අලුත් ඉපත ලැබුණ දවස සමරන දවසේදී ඔවුන්ට සමීප දේව දරුවන් කීප දෙනෙක් ගෙදරට ආරාධනා කරන්නේ. දේව දරුවන් පමණක් නෙමෙයි. දේව දරුවන් නොවන, කිතුණු නොවන ඔබගේ මිතුරන් කීප දෙනෙකුට ආරාධනා කරන්නේ. ඔවුන් එකතු කරලා එදා දවසේදී ඔබගේ නිවසේ ස්තුති දෙන්නා වූ සාක්ෂි දැරීමේ
යාත්‍රාමය පවත්වන්න. ඒ දවස් පාවිච්චි කරන්න ඔබේ අලුත් දවස ඔබට පුළුවන් හැදිලා යන්න කියන්නේ මෙන්න මගේ ජීවිතේ මෙහෙමයි තිබුණේ. ඔබගේ පුද්ගලික සාක්ෂිය ඒ සමූහය ඉදිරියේ දරන්න. එනවා යෝනාන්සේ මට මෙහෙම දැන් කිව්වා ඕන් මෙසේ විශ්වාස කරන අතර මම මේ දවස් පාවිච්චි කරනවා. අනිත් අයගේ ජීවිත වෙනස් කිරීම දෙසා ඒ අවස්ථාව පාවිච්චි කරන්න. හොඳයි දේවදත්ත. හොඳයි දේවදත්ත. අපි තවදුරටත් බලමුම දෙවියන්වහන්සේලාට කියනවා මේ සීවීමේ ලකුණ පිළිබඳව ඔබගේ දරුවන්ට සාක්ෂි දාන්න. යෝෂුවා 4:6-7. යෝෂුවා 4:6-7. මෙසේ කරන්නේ ඒවා නුඹලා අතරේ සීවීම ලකුණ වන පිණිස මේ ගල් තිබෙන්නේ කුමටදයි නුඹලාගේ දරුවන් මතු කාලය අසන විට නුඹලා උන්ට කතා කර. ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ යෝර්දානයේ ජලය බෙදී ගිය නිසාය. පෙට්ටිය යෝර්දානයේ මිදුරට එන විට යෝර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඊශ්‍රායල් පුත්‍රයන්ට සදාකාල සීවීමක් පිණිස වන්නේයයි කියා පල්ලෑයි කීවේය. පිරිනිසවලේ සහෝදරි. දෙවියන් වහන්සේ මේ සිහි වටනය මේ සිහිවීමේ ලකුණ නිර්මාණය කරන්ට ඒ ජාතියට ඊශ්‍රායලුන් අනකරේ ඔවුන්ගේ ඇදහිල්ල පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන නිසා අපිට කිව්වා දෙවියන් වහන්සේ කරන කිසිම දෙයක් වැදගත් නොවෙන්නා වූ දෙයක් වෙන්නේ නැහැ. ප්‍රියවන්තනි යෝෂුවා 4:7 එම් නිසා අපි කියවනවා මෙතන සඳහන් වෙන්නේ ඒ පියවරුන්ගේ සාක්ෂිය තුලින් දරුවන්ගේ ඇදහිල්ල වර්ධනය වීම නැත්නම් ගොඩනැගීම. ප්‍රියවන්තනි සහෝදරි සමහරවිට නම් ඔබගේ මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබගේ සාක්ෂිය ඔබගේ දරුවන්ට ආදර්ශයක්ද අභියෝගයක්ද? නැත්නම් ඔබගේ ජීවිතය සැබවින්ම ඔබගේ දරුවන්ට ආදර්ශයක් අභියෝගයක්? මේක ලියද්දි මට මතක් වුණා දාවිද් සහ සලමෝන්. සලමෝන් රජුමාගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. දෙවියන් වහන්සේ ඔහුව තෝරා ගන්නවා. ඔහුව කැඳවනවා ඊශ්‍රායල් ජාතියේ රජුමා ලෙස. ඒ වෙලාවේ සලමෝන් රජතුමා කරන ප්‍රකාශය ඔහු කියන අනේ දෙවි ස්වාමීනි මේ ඔබ වහන්සේගේ මේ බලවත් සෙනඟ ඔවුන්ට නායකත්වය දෙන්න මම කවුද? ඇත්තෙන්ම දැන් නායකත්වය දුන්නේ මගේ තාත්තා. මගේ තාත්තත් එක්ක බලමු මම කවුද? මගේ තාත්තා කොච්චර ඔබ වහන්සේ සාන්‍ය මිනිසෙක්ද? මට යාට ළඟ වෙන්නවත් බෑ. නේද දරුවා? කෙතරම් ඔබගේ දරුවෝ එහෙම ඔබ ගැන කියයි. පුංචි කාලේ කියයි. පුංචි කාලේ දරුවන්ට තේරෙන්නේ නැති කාලේ හුඟක් දේවල් තේරෙන්නේ නැහැ නෙමෙයි. උන්ට කොහොමද දෙයක් තේරෙන්නේ නැහැ. උන් කියන උන්ට තාත්තා තරම් හීරෝ කෙනෙක් මේ ලෝකේ නැහැ. තාත්තා ලොකුම හීරෝ කෙනෙක්. ඉතින් ඒ දරුවා ඒ තාත්තාව බොහෝම ලෙස ගෞරව කරනවා. නමුත් දේව දරුවා ඇත්ත වශයෙන්ම ඒ දරුවා වැඩේදී ඒ දරුවා 13 14 15 16 තේරෙන වයස වෙද්දී ඔබගේ සහ මගේ ජීවිතේ මම හැම තාත්තගේ උකමනෝට කියන්නේ ඔබගේ මගේ ජීවිතය ඒ දරුවන්ට ආදර්ශයක් අභියෝගයක්. ඒ නිසා මේක අපි කියන්නේ යනවාක තාත්තට කියන පුතාලට කියන්නේ අනිවාර්යයෙන්ම එහෙම අපි දරුවන්ට කියන්න ඕනේ අපගේ ඇවිල්ලා ගැන සාක්ෂි දරන්න ඕනේ පමණක් නෙමෙයි. එතනින් නැවතිනවා නම් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි කරන්න ඕනේ. නමුත් ඒ අතරම තව දෙයක් සිදු වෙන්න ඕනේ. අපගේ එදිනෙදා ජීවිතය, අපගේ ඇදහිල්ල, අපගේ අවංකකම, අපගේ විශ්වාසවන්තකම දේ ගැන දරුවන් අපගේ ජීවිතයේ ආදර්ශයක් වෙන්න දෙනවා. ප්‍රිය සහෝදරි, මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, ඔබ සමන් දෙනා ඔබ සමහර විට ඔබගේ සභාවේ බොහෝසේ සේවය කරන්නව කෙනෙක් විදිහට. ඔබ සභාවේ උගන්වනදී ඔබ සභාවේ දේශනා කරන්නවදී ඔබ සභාවේ අන් අයට දෙන උපදෙස්
ඔබ සභාවේ අන්‍යයන්ට දක්වන්නා වූ ප්‍රේමය සහ සැලකිල්ල, ඔබ සභාවේදී දක්වන්නා වූ ඉවසීම වැනි දේ ඔබගේ එදිනෙදා ජීවිතයේදී ඔබගේ දරුවන් දකිනවා. නැත්තම් ඔබ සභාවේ ඉන්නේ, අපි සභාවේ ඉන්නේ වෙස් මුහුණු බැඳගෙන. හිතලා බලන්න. මම හැම දෙයක්ම ලියන්නේ යාශ්‍රාවෙන් යන්නේ මගේ පෙනීම තුළ. මම දන්නේ උන්වහන්සේ කොහොම කතා කරනවද? නමුත් සවන් දෙන්න. උන්වහන්සේගේ වචන හැම විටම අපිට කතා කරනවා. දේවදරු. ඒ නිසා මම ඔබට කියනවා අපගේ අලුත් උපත ගැන සාක්ෂි දරන්න ඕනේ. ඒ අතරම පරණ මනුෂ්‍යයා පහ කර දාන්න ඕනේ. අපි අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්න ඕනේ. ඒ නිසා අපි අපගේ මේ අලුත් ජීවිතය දේව දරුවෙකුගේ ජීවිතය අපි සමරමු. ඒ උපත සමරමු. අපගේ දරුවන්ට අපගේ ජීවිතවලින් සාක්ෂිකාරයෝ වෙමු. හොඳයි. මේ සැමරීම් ගැන මම විශේෂ කරුණු කීපයක් දෙකක් විශේෂයෙන්ම විදිහට ඔබ දන්නවා ක්‍රිස්තු වර්ෂ 70 දී ටයිටස් කියන නාම ඒ රෝම ඒ හමුදාපතියාගේ නායකත්වයේ යටතේ යෙරුසලම විනාශ කරන ලබනවා. යෙරුසලමේ දේවමාලිකාව විනාශ කරන ලබනවා. යෙරුසලමේ පෞර කඩනු බිඳිනු ලබනවා. පුරුෂයන් දමන ලබනවා. මේ අවස්ථාවේදී ඊශ්‍රායල් ජාතිය ලෝකේ හැමතැනම විසිරුණු ලබනවා. මේ ගුණේ ක්‍රිස්තු වර්ෂ 70. නමුත් අපි දකිනවා 1948 මැයි මාසයේ 15 වෙනිදා අවුරුදු 1900කට පමණ පස්සේ නැවත වරක් මේ සෙනඟ ඊශ්‍රායල් සෙනඟ ජාතියක් හැටියට බිහිවෙනවා. නැත්තම් දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පොරොන්දු දේශය අහිමි වෙන අවුරුදු 1900ක් ඒ පොරොන්දු දේශයෙන් ඈත් වෙලා ලෝකේ විවිධ රටවල් වල විසිරී ගියා වූ මේ ජාතිය තම ඇදහිල්ල අල්ලාගෙන සිටින්න. තමන්ගේ ජාතිය අල්ලාගෙන සිටින්න. තමන්ගේ අන්‍යෝන්‍යතාවය අල්ලාගෙන සිටින්න. මෙච්චර කාල ජීවත් වුණේ කොහොමද? මොකද කොහොමද මේ සිදුවෙන්නේ කියන ප්‍රශ්නය ඔබ පොඩ්ඩක් මෙහි කළා බලන්න. ඔබ කල්පනා කරලා ඔබේ මේක දෙවියන් වහන්සේ ක්‍රියා කිරීමයි. සැබවින්ම දෙවියන් වහන්සේ ක්‍රියා කිරීම නිසා ඒක සිදුුනේ නැත්නම් වෙන්න බැරි දෙයක්. ඒ විස්තර කරන්න වෙලා නැහැ. දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් නිසා, දෙවියන් වහන්සේ විශ්වාසවන්තකම නිසා ඒ වැනි පිළිතුරු නිවැරදි. ඔබ හැමදෙනාම ඒ වැනි පිළිතුරු දෙයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රේමිතවද ඊශ්‍රායල් ජාතිය මෙසේ විසුරුනා ලැබුවා වූ ඊශ්‍රායල් ජාතිය සුණු විසුරුවි පරිහානියට පත්වී අන්‍යෝන්‍යතාවය නැති වී ලෝක ඉතිහාසයෙන් අතුරුදහන් නොවි පැවතුනේ නිසැකවම දෙවියන් වහන්සේ ක්‍රියා කිරීම නිසා. ඔබ ප්‍රකාශ කරන අතර ඔබ නිවැරදි. නමුත් අපි තව දෙයක් තේරුම් ගන්න ඕනේ. එසේ කිරීම උදෙසා දෙවියන් වහන්සේ භාවිතා කළා වූ ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් තිබුණා. ඒ ක්‍රියාමාර්ගය තමයි සැමරීමේ මංගල්‍යයන් ඊශ්‍රායල් ජාතියට ලබා දීම. හොඳට මතක ගන්න මොකක්ද මේ කියන්නේ? උන්වහන්සේ ක්‍රියා කිරීම තුළින් පමණයි. නමුත් උන්වහන්සේ මේ ක්‍රියා කිරීම උදෙසා උන්වහන්සේ පාවිච්චි එක මාර්ගයක් තමයි යුදෙවරුන්ට දුන්නා. මේ ගැන මම උගන්වා තිබෙනවා ඔබට ඊශ්‍රායල් යටතේ අධ්‍යයන යටතේ මම දැන් 6 සහ 7 වෙනි පොත්වල මේ මංගල්‍යයන් ගැන දෙවන මංගල්‍ය 7ක් ගැන විස්තර කර තිබෙනවා. අපි එකක් විතරක් බලමු. පාස්තු මංගල්‍ය නික්‍යාම 12 1 සිට 28 දක්වා අපි කියනවා. එතන ඒ පාස්තු මංගලයෙන් සැමරුවේ එදා ඒ කුළුඳුලන් මිශ්‍ර දේශයේ හැම නිවසකම කුළුඳුලන් සිව්පාවුන්ගේ පාම කුළුඳුලන් ඒ විනාශුනව මරණයටපත් වුණව දවසේ දෙවියන් වහන්සේ කියන නුඹලාගේ දොරපොත් ඒ දොරේ උළුවස්සේ පඩිකඳේ දාන්න ලේ වලින් ලකුණක් දාන්න. එතකොට මේ මරණයේ දූතයා ඔබගේ නිවස පහු කරගෙන යනවා. ඔබට ගැලවීම ලැබෙනවා, මරණයෙන් ගැලවීම ලැබෙනවා. දේවදත්ත වහන්සේ කියනවා
ඔබට මේ මංගල්‍ය මේකට මංගල්‍යයක් පවතන හැම අවුරුද්දෙම සැමරීමේ මංගල්‍ය කෙරෙක පාස්කු මංගල්‍යයට පවත්වන්නේ කියලා කියනවා. ඔබගේ දරුවන් අහපුවම මේ මොකද තාත්තේ මේ කියලා දරුවන්ට කියන්නේ පුතා අපි හිටියේ මිශ්‍රේ වහල්කමේ. අපි මිශ්‍රේ වහල් ඔන්නේ හිටියා. දෙවියන් වහන්සේ අපව ගැලෙවුව කෙරේ මේ පාස්කු සිද්ධිය කියන්නේ කියලා. ප්‍රේමී සහෝදර සහෝදරි. දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායල් ජාතියේ ඇදහිල්ල පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම නිසා උන්වහන්සේ මෝසස්ට දුන්න මංගල්‍යයන් හතක්. ඒ මංගල්‍යයන් හත පැවැත්වීමට ඊශ්‍රායල් ජාතියට නියෝග කිරීම පිණිස අද අපි දකිනවා. දෙවියන් වහන්සේ ඊට සමාන නමුත් ඊට වඩා වෙනස් වන්නා වූ ආකාර දෙයක් යෝෂුවා තුලින් ඊශ්‍රායල් ජාතියට දෙනවා. මොකද්ද මේ? සිහිවීමේ ලකුණු ඉදිකිරීමේ ඇතිකිරීමේ තබාගෙන යෑමේ ඒ මාර්ගය පිළිසවලදාවි උන්වහන්සේ කියනවා. එයා මෝසස්ගේ තුන්වන මාර්ගය තමයි ඊශ්‍රායල් ජාතියේ මාර්ගය තමයි මෝසස් තුලින් සැමරීමේ මංගල්‍යයන්. දැන් ඉතින් සැමරීමේ ලකුණු පවත්තන කියලා මොකද අපි එහෙනම් බලමු මේ යෝර්දාන් ගඟ දිදැවීමේ සිහිම ලකුණ ගැන වැදගත් කරුණු පොඩ්ඩක් බලන්න. යෝෂුවා 4:9 අපි කියනවා යෝර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගේ පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් 12ක් තැබුවේ. ඒවා දක්වා තිබෙමුද මත තබා ගන්න. දෙවියන් වහන්සේ මුලින්ම කියනවා පාද තැබුණු තැනින් ගල් 12ක් අරගෙන ඔබගේ ළඟට තියාගන්න. ඒ ගල් 12 නෙමෙයි. උන්වහන්සේ කියන 4:9 පාද තැබුණු තැනද යෝෂුවා ගල් 12 තැබුවේ. එහෙනම් පොරොන්දු දේශයට ඔවුන් ඇතුළුනා වූ ඒ ප්‍රථම සිහිවීමේ ලකුණ ඒ ගඟ මැද ඉදිකරන්ට දෙවියන් වහන්සේ උන්ට කියනවා. ඔවුන්ට කියනවා ප්‍රේමිතවරේ සහෝදරි දෙවියන් වහන්සේ මෙතන ඒ සිහිවීම ඒ ලකුණ දැක්කාම මම දේවල් දෙකක් මට තේරෙනවා. මට මතක ඊට වඩා ගොඩක් දේවල් කියන්න පුළුවන්. එකක් තමයි නුඹලා අඩිය තබන සීල ස්ථානයේ මන්දිර තිබෙනවා කියලා. දුනින් අනිත් එක තමයි දෙවියන් උන් ඒක සිහිවීම පිණිස ඒ පොරොන්දු. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ අසීමිත අප්‍රමාණ බලය ඊශ්‍රායල් ජාතිය සිහිවීම පිණිස ඒ යෝර්දාන් ගඟේ ඒ ලකුණ බිහිවුණා. බොහෝ වෙලාවට අපිට අමතක වෙනවා දේව දරුවනි. මා 10:27 කියනවා දෙවියන් වහන්සේට සියල්ල දුන්නේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරි ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ කර තිබෙන බලවත් ක්‍රියාවන්ත කරන්න එපා. නිතරම ඒ බලවත් ක්‍රියා ගැන උන්වහන්සේ ස්තුති පුදන්න. ඒවා ගැන උන්වහන්සේට සුදු ප්‍රශංසා පිදීම අමතක නොකරන්න. මේක ඔබ කරන අතර දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරමින් ඔබට තවත් ආශිර්වාද කරනවා. හොඳයි. දෙවෙනි කාරණාව තමයි මම හිතා දකින්නේ. මම හැමතිස්සෙම කැමති බයිබලෙ වුණාන අතර මේ සිදුවන අවසිද්ධිය සමග ආත්මික සත්‍යයක් අප උදේ තරන්න. යෝෂුවා 4:11 අපි කියනවා මුළු සෙනග මෙතර වී නිම වූ කල ස්වාමීන් වහන්සේ ගිවිසුම් පෙට්ටිය පූජකයෝ සෙනග ඉදිරියේ මෙතර වූවය. ඒ කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ පූජකයෝ ඉන්නෝ ගිවිසුම් පෙට්ටිය ඔසවාගෙන. ඒ ගඟ තිබුණ ස්ථානයේ දැන් ගඟ තමයි ගඟේ මාර්ගයේ ඕනියන ගෙවි භූමියේ හිටන් ඉන්නවා. ඔබ දන්නවා අපි නැවත කියනවා මිලියන 2ක් හිටියා. මිලියන 2කට අමතරව අපි දන්නේ ඔවුන්ගේ සිව්පාව කොච්චර හිටියද අපි දන්නේ. විශාල සෙනඟක් හිටියා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔවුන් හැම කෙනෙක්ම පොරොන්දු දේශයට ඇතුළු වීමයි. දෙවියන් වහන්සේ කැමැත්ත මේ ලෝකේ උපන්නා වූ හැම මිනිසෙක්ම දේවදරුවමට ඇතුළු වීමයි. ඒක උන්වහන්සේගේ ආශාව. ඒක උන්වහන්සේ කැමැත්ත. නමුත් ඒක සිදු වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත වෙන්නේ ඒකයි. ඒ නිසා මේ පූජකයෝ අන්තිම එක්කෙනා ඒගොඩ වෙනකන් ඔවුන්ගේ ස්ථානයේ විශ්වාසවන්තව රැඳී සිටිනවා.
ප්‍රේමන්ත දෙවියන් උඹගේ මගේ කැඳවීම කුමක්ද? පළවෙනි පේතුස් 2:9 කියනවා නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවලාගත් ඈන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවය දක්වන පිණිස අපිට අන්ධකාරය මමිට අන්ධකාරය උන්වහන්සේගේ ආලෝකයට උන්වහන්සේ මාව ගෙනා මම සහ ඔබ අපි කොහොමද උන්වහන්සේ උත්කෘෂ්ඨතාවය දක්වන පිණිස නුඹලා අනයි අපි කවුද උන්වහන්සේ කියනවා තෝරාගත් මනුස්සයෙක් රාජකීය පූජකයන්ද සුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේගේ සංකල්පයෙන් කතාවේ මම කැමති මේ වෙලාවේ මේ රාජකීය පූජකයෝ කියනවා වචනේ විතරයි. ඔබ යවදන පොඩ්ඩක් උරු කරන්න. එදා ඊශ්‍රායල් පූජකයෝ ගංගා මැදට ගියා ඔක්කොමලා ගැලවෙනවා. අද ඔබ සහ මම රාජකීය පූජකයෝ ඇටි ජනන්තපත් කර තිබෙනවා. උන්වහන්සේ පත් කර උන්වහන්සේ අපගේ වගකීම වන්නේ අපිට උන්වහන්සේ පැවරුවාම අපිට උන්වහන්සේ හඳුන්වා දුන්නා අපිට උන්වහන්සේ අවස්ථාවක් දුන්නාම ඒ සෑම කෙනාම ගැලවීම කරා එනතේ විශ්වාසවන්තව ක්‍රියා කරන්නයි නැත්නම් ඔබට කියනවා රාජකීය පූජකයන් වුණා දෙවියන් වහන්සේ අපට හුස්ම දෙන්නතේ උන්වහන්සේ පුස්තක ස්ථානයේදී ආත්ම දිනාගන්නේ දැනි ගැනීම සේවයේ අපි නිරත වෙමු. අපි අන්තිම හුස්ම හෙළතේ රාජකීය පූජකයන් ලෙස ආත්ම දිනාගන්න ගැනීම සේවයේ අපි විශ්වාසවන්තව නිරත වෙමු. හොඳයි. ඊළඟට අපි දකිනවා මම ඔයාලට කියවන්නම් කියලා උත්තරෙ දෙන්න යන හොඳයි යෝෂුවා 4:19-23 දක්වා අපි දකිනවා අයිත් ඔබ කියවල මම වැදගත් වෙනවා මෙසේ සෙනග පළවෙනි මාස 10 වෙනිදා යෝර්දානයේ නැගියව යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාලි කඳුළු වැදගත්තුව යෙරිකෝට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාලි කඳුළු වැදගත්තුව ඕන යෝර්දානයේ ගත්තා වූ ඒ ගල් 12 යෝෂුවා ගිල්ගාලි සිටුවා මෙන්න මතකද ගමෙන් ගල් 12 ගත්තා ඊළඟ දැන් ගිල්ගාල් කියන ස්ථානයේ උන් කඳුළු බලන මේක තමයි උන් මූලස්ථානය දෙවියන් වහන්සේ කියනවා එතන ඒ කතාව ගල් 12 ගිල්ගාල් සිටුවා ඊශ්වර පුතයන් කතාව මේ ගල් තිබෙන්නේ කුමකටදයි මතු කාලේ උඹලාගේ දරුවන් තමන්ගේ පියවරුන් යසන වලට මේ තව ආයතනයක් කියනවා නමුත් දෙතන වචන වෙනස් නුඹලා වුන්ට කතා කරලා ඊශ්‍රායල් මියෝර්දාන් විතර වියල්ගිම පිට ආවෝය මක්නිදාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන් වහන්සේගේ හස්තයේ බලවත් බව දැනගන්නා පිණිසත් ඕන් නුඹලාගේ දිව් ස්වාමීන් වහන්සේට සෑම කලින්ම බය වෙන නිසා ප්‍රේමී සහෝදරයෝ මේ සීවීමේ ලකුණ දරුවන ආප්පොට මේ ගිල්ගාලි කඳුරේ දාන්නේ මෙතන හේතු තුනක් කියලා ඇයි මේක පවත්තන්නේ කියලා ඔව් මතක් වෙන්න දෙවියන් වහන්සේ වියල් බිමක් පිළිවෙල පැතරගෙන දෙවණි එක මේ කඳවුර ඒ ලකුණ දැක්කම මිනිස්සු ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේට තරම් බලවත් කියලා දැනගන්න යනවා ඒ වගේම සියලු මිනිස්යන් සදාකාලම දේව බය ජීවත් වෙනවා අපේ ජීවිතේ හොදේ මට වැඩි වෙලා නැහැ නමුත් ඔබට මම එක දෙයක් මතක් කරගන්න මේ ලෝකයේ මිනිස්සු දේව බය උන්ට තිබෙනවා නැද්ද? ඒකට කෙටි උත්තරයක් දෙන්න බෑ. නමුත් ලෝක මිනිස්සු ගැන මොකක් හිතුවා? කිතුණු අපිට දේව බය තිබෙනවා. කිතුණු අපි තුල දේව බය කියන්නේ නැත්නම් කොහොමද ලෝක මිනිස්සු තුල ඒක තියෙන්නේ? කිතුණු අපි කෙතරම් දෙවියන් වහන්සේ කැමැත්ත දැන ඊට යටක් වෙන්න අපි අපෝසත් වෙනවා. මේ සාධකවලදී දෙවියන් වහන්සේ ඉදන් තිබෙනා තමා තිබෙනා වූ හේතු කවමදාත් ඔබේ ජීවිත අමතක කරන්න එපා. කවදාවත් අමතක කරන්න එපා. දේවමය සියලු මිනිස්යන් දැන ගැනීම පිණිස ඒක තමයි මාසේ ලකුණ දැන්නේ. එහෙමනම් ඉස්සරම අපි දැනගන්න ඕනේ දේව බය කියන්නේ අපේ ජීවිතේ දේව බය කියන්නේ විශේෂ ලක්ෂණ
විශේෂ දෙයක් ඉක්ෂ ගන්න. ඒ වගේම ගිල්ගාලි සීමේ ලකුණ ගැන මම කැමති ඔබට දෙවියන් වහන්සේ පෙන්වුවා තව කාරණා දෙකක් ඔබ ඉදිරියට අවන්ට. දැන් මේ ඊශ්‍රායල් සෙනඟ දැන් එරුකෝෙන් කොහොමද ඇවිල්ලා සාමෙන්න මේ යෝර්දාන් ගායේ ගොඩ වෙන ඕන් ගිල්ගාලි කඳුරු මැද ගන්නවා. ඕන් එතෙන් පටන් තමයි උන්ගේ ඒ යුද්ධ වලට ඉදිරිපත් වෙන්නේ. අපි මේ පොත දිගටම අධ්‍යයනය කරලා ඔබ දකි මේ ඊශ්‍රායල් සෙනඟ රජවරුන් 30 ගණන් පරාජය කළා. යුද්ධ විශාල නෑ. හැම එකෙන්ම ජයගත්ත එකක් කැරෙන්නේ. විශිෂ්ට දා. ඕන් කිසි හානියක් නොවි. නමුත් මේ කඳවුරේ දොරකඩ තියෙනවා සිහින් මේ ලක්ෂණ. මොකද ඒකට තියෙන හේතුව? දේව බය කියලා. දේව බය කියනවා පුතේ. දෙවියන් වහන්සේ බලවත් උන්වහන්සේ බලවත් කියලා අපි මතක් කරමු. උන්වහන්සේ ඒ යෝර්දාන ගඟ වියලුව වෙනස් කියලා මතක් කරමු. ත්‍රිවිධවල කවුද පොඩ්ඩක් හිතන්නේ. එදා ඒ ගිල්ගාලි කඳුරක බැලෙන්න අතර දැන් වෙනවා කි කොහොම කැඳවනවා මෙන්න යන්නේ විදිහට. ඔන්න හමුදාව පිටත් වෙලා යනවා. පිටත් වෙද්දී උන් ඉස්ලාම් දකින්නේ මොකද්ද? දොරකඩ ළඟදී මොකක්ද දකින්නේ? සිහිවීමේ ලක්ෂණ. මොකද්ද ලක්ෂණ? අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන්. උන්වහන්සේ හස්තය බලන. උන්වහන්සේ අපිට යනවා. එමුන් සාබල ජයනියයි. ඕමුද්දට යනවා. දෙවියන් වහන්සේ කීකරුන් ගියට ඕන්ට ජයග්‍රහණය දෙනවා. ඕන් දැන් ජය ഘോഷා පතරමින් ප්‍රශංසා කරනවාට ඒකට ගොඩක් වෙලා අමතක වෙනවා. අපි ඕන් කඳුරට හැරිලා යනවා. එද්දි මොකක්ද දකින්න ඉස්සරම දකින්නවා මෙන්න ලකුණ දකින්නවා. සීමේ ලකුණ දකින්න ආයෙ මොකක්ද අනේ මේ ජයදින දෙවියන් වහන්සේ මාගේ ප්‍රශංසා කරනවා. මෙන්න මේක අමතක කරන්න එපා. දෙවෙනුව අපි බලමු මේ සෝල්දාදුව හමුදාව යුද්ධයට යන අතර කඳුරේ නැගිටින් කවුද? ශ්‍රී පක්ෂය සහ දරුවන්. මේ දරුවන් දැන් තාත්තලා නැහැ, තාත්තලා ඉද්දේ ගිහිල්ලා. අයියලා නැහැ. ටික දෙනෙක් ඉඳි මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් නැත් වගේ ආරක්ෂා උදෙසා. නමුත් මොඥාන මොන් දරුවන් අම්මලා මොකක්ද දකින්නේ? බය වුණා. නැත්නම් එළියට මොකක්ද දකින්නේ? මෙන්න කියනවා සිහි වටනේ. ඔවුන් දන්නවා අපගේ ආරක්ෂාව අපගේ දෙවියන් වහන්සේ. මේ යෝර්දාන් ගඟ වියලීම ලෙස කරලා මත්තල අපි මෙතන යනවා දෙවියන් වහන්සේ. ඔවුන්ගේ බය තුනි වෙලා යනවා. ඔවුන්ගේ කලබලය නැති වෙනවා. ඔවුන් සංසුන් බවටපත් වෙනවා. ඔවුන්ගේ හදවත් වල සිත් වල සමාදාන රැස් කරනවා. ඔව් මේ සාධාරණ මට ඥානි 15ක් තිබෙනවා හිතන්නේ කාලය සෑහෙනවා. යෝෂුවා පොතේ අපි දකිනවා සිහිවීමේ ලකුණු. මම කියන්නේ හතක් ඔබ ඉදිරියට බලන්න. ඔබ කියන්නේ අපිට නිමාන ඒ හත කියලා කියන්නේ. මම දන්නේ. මාච හමුනාව හතක් මම කැමති ඔබ ඉදිරියට බලන්න. යෝෂුවාගේ පොතේ පළවෙනි තමයි අපි කියවම ආකාරයට යෝර්දාන් ගඟ මැද ඉදිකලා වූ සිහිවීමේ ලකුණ ඔබ ඒක දන්නවා. දෙවනුව මම දැන් ඔබ විස්තර කර ගිල්ගාලි ඒ ඕන් ඉදිකලා වූ සිහිවීමේ ලකුණ. තුන්වෙනි එක ආකෝර් මිටියාවතේ පිටු ලැබුවා ගල්ගොඩ. ඔබට කියවන්න යෝෂුවා 7 24 25 26 එවිට යෝෂුවා සමග සියලු ඉස්රායලෝ ශෙරාගේ පුත්‍රු ආකාන්ද රිදීද සල්වද රන්පේනුවද ඔහුගේ පුත්‍රයන් අදුවරුන්ද ඔහුගේ ගවයන්ද කොටලුවන්ද බැටළුවන්ද කූඩාරම්ද සන්තක සියල්ලද කියලා කියනවා. ඔවුන්ට ගල්ගසා ඔවුන් ගින්නෙන් පුරුස්සා දැමුවෝය. මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩ ගැසුව එය අද දවස දක්වා එබැවින් ඒ ස්ථානයේ අද දවස දක්වා ආකෝර් මිටියාවත යයි කියන ලද්දේ. සීවීමේ ලකුණ අපි දකින ඊළඟ සීවීමේ ලකුණ මේ ආකාන්ත ගල් ගහලා මරලා පුරුෂරෙන් ස්ථාන. ඔහුට ගල් ගහලා මරන්න ඔහු පුරුෂා දමන්න කවුද නියෝග කළේ?
දෙවියන් වහන්සේ දේවදරුවා එන අපි මෙතනින් ඊළඟට එතනින් අපිට මොකද වෙන්නේ? එහෙම නැත්නම් ඒකට මම උත්තර දෙන්න ඉස්සෙල්ලා. ඒකට මම ඉස්සෙල්ලා. ඒ ආකාන්ත මෙහෙම ඉරණම ලැබුණි. දේවදරුවා ඔහු වස්තු තෘෂ්ණාවට ඇදිලා ගිහිල්ලා යෝෂුවා කාණ්ඩ කතා කොට යෝෂුවා 7:19 මාගේ පුත්‍රය ඊශ්‍රායලී ස්වාමීන් වහන්සේ කවුරුද? උන්වහන්සේට ඇත්ත කියා අනුභව කළ දේ මාගේ නිසකව මට දාමේ කිව්වේ. ආකාර යෝෂුවතරමින් සැබවින් මම ඊශ්‍රායලී ස්වාමීන් වහන්සේ විරුද්ධව පව කෙලෙමි. මම මේ ආකාර කෙලෙමි. කොල්ලේ අතරේ සෝබන බබලෝනි සල්වක්ද රිදී ශෙකල් 200ක්ද ශෙකල් 50ක් බාරදී රන් පේනවක්ද මම දැක්ක. ඒවට ආසාවී ඒවා ගත්තේ තුනක් තියෙනවා. ඇස්වල තෘෂ්ණාව දකින්නවා. බබලෝනි ලස්සන සල්වක් රිදී ශෙකල් 200 රන් පේනවා දැක්කලා මම ඒක දැක්කලා තෘෂ්ණාව ඇති වුණා. ඒක මම ගත්තා. ඒවා මම කුඩා මැද පොළොවට සංවාද දෙන්නේ. දේවදරුවා දෙවියන් වහන්සේ උට බරපතල දඬුවමක් දෙනවා. ඔහු පමණක් නෙමෙයි ඔහුගේ සියලුම දේ මුළු පවුල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. මේ ඊළඟට කියනවා එතන ගල් ගොඩක් පවත්වන්න. අද දක්වා ඒකට ආකෝ විද්‍යාව කියලා ලද්දේ දේවදරුවා මේකෙන් දෙවියන් වහන්සේ පෙන්වන්නේ අපිට දෙවියන් වහන්සේ මේ සිහිවටනෙන් එදා ඊශ්‍රායල් ජාතියට සිහියට ගෙනාවේ දෙවියන් වහන්සේගේ නියෝගවලට අකීකරු වීමේ බාණය තමයි. ඊළඟ අධ්‍යයනයේදී මේක ඊළඟට ඊට පස්සේ අනාගත අධ්‍යයනවලදී මේක බලන්න යනවා ආකාන්ගේ පාඩම. දෙවියන් වහන්සේගේ නියෝගවලට දැන අකීකරු වීමේ බාණය තමයි. නැත්තම් ඒ වස්තු තෘෂ්ණාවලට ඇදිලා ආසා වෙලා ඒවා නිසා අපි දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. පිටිසවලට වස්තු තෘෂ්ණාව වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ නියෝගවලට අකීකරු වීමේ පාපයේ බරපතලකම තේරුම් ගන්න. සෑම විටම දෙවියන් වහන්සේට වශයෙන් අකීකරු වන්න. හොඳයි. ඒ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි දෙතර මෙවුන් මේ ආකාන්ගේ අකීකරුකම නිසා හායි කියනවා රජයට විරුද්ධව යුද්ධයේදී ඔවුන් පරාජය වුණා. ඒ කියනවා ඊශ්‍රායල් වෘත්ති 6 දිනේ පමණ කියලා කියන්නේ මරුන් කෑමේ. දේවදරුවෙනි මා විනාව තාම විනාඩි 10ක් පමණ තියෙන්නේ මට ඇති වෙයි හැබැයි මම කැමති විනාඩි නොගෙන මේක ඔබට ඉදිරිපත් කරන්න. මෙතන අපි දකින්නේ මේ පාපයේ ඇතුව ඒ යෝෂුවා ශාසනයේ ආකාර රහසිකලා වූ පාපයේ ගැන නොදැන සෙනඟක් හැටියට උන් වෙනස කීකරුවි නොදැන උන් දැන හිටියේ යුද්ධයට ගියාම හායි රජුමාට උන් පැරදෙනවා. නමුත් උන් දැක්කාම දෙවන කීකරු වෙලා ආකාන් විරුද්ධ උන්වහන්සේගේ අන්ත කීකරු වෙලා ඒ මුළු පවුල විනාශ කළා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ පස්ස වෙලා උන්වහන්සේට කීකරුව ආපුවා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට ජය දෙනවා. ඒ හායිගේ රජුම විනාශ වෙනවා, මරණයටපත් වෙනවා. එතනත් අපි දකිනවා යෝෂුවා 8:28 මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩ ගැසුව එය අද දක්වා තිබේ. එහෙනම් මේ සිහිවටනේ මොකද්ද? මේ සිහිවටනේ මොකද්ද? හතරෙන් සිහිවටනේ අපිගේ පාපයේ කෙතරම් භයානක වුණා. කෙතරම් තාමත් දරුණුනා. අපි සැබවින්ම පස්තේ වෙලා. අපි ඒ වැරද්ද නිවැරදි කොට අපි දෙවියන් වහන්සේගේ සමාව ලබා අපි උන්වහන්සේ ළඟට ආවිත උන්වහන්සේ අපට සමාව වෙන්නා වූ දෙවියන් වහන්සේ එම නිසා දේවදරුවා ඉතාමත්ම ආදරෙන් ඔබට කියනවා ඔබ දෙවියන් වහන්සේට කීකරු වීමට අපොහොසත් වුණා නම් ඒ ආකාන් වගේ විශේෂයෙන් මේ අදාළද මම කිය විශේෂයෙන්ම ඒ වස්තු තෘෂ්ණාව නිසා
ඒක දැකලා ඒකට ආසා වෙලා ඒක පස්සේ ගිහිල්ලා දෙවියන් වහන්සේ අකීකරුව ක්‍රියා කළා නම් දේව දරුවා පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙන්න. සමහර විට සාක්‍යුස් ගෙවුව වගේ 4 ගුණයක් ආයෙත් ගෙවන්න මම දන්නේ. මම දන්නේ. නමුත් පසුතැවිලා. ඒ වැරදි කරලා උන්වහන්සේට කීකු ජීවිත කරනවා. පස්වෙනි කීමේ ලකුණ යෝෂුව 8:30-31 දක්වා කියවනවා. මවබඩේ කියවන්නේ. එවිට යෝෂුව ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවෝ මෝසෙස් ඊශ්‍රායල් පුත්‍රයාට අනුකූල පරිදි මෝසස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවා වූ පියවි ගල්වලින් ඊශ්‍රායල් ගරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ ඒබාල් කන්දේ පූජාසනයක් ගෙනුණා ගොඩනැගුවේ. ඒබාල් කන්දේ පූජාසනයක් ගොඩනගනවා. හරි? දෙවියන් වහන්සේ පූජාසනයක් ගොඩනගනවා. ඔහු ඒක පිට ස්වාමීන් වහන්සේට දවන පූජා සාන්ති පූජා දුක්කලය. ඔහු එහිදී ඒ ගල් පිට මෝසස්ගේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියුවේ. ඔහු ඒ ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ ලියුවේ. පිරිමිසාවදේ පූජාසනයක් ගොඩනගනවා. පූජාසනයක් ගොඩනගනවා. පියවි ගල් වලින් පූජාසනයක් ගොඩනගනවා. ඒ පූජාසනේ පූජා ඔප්පු කරනවා. ඒකේ නැවතුනේ ඒ ගල් පිට ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව පිටනවා. මේක මොකද්ද මනුෂ්‍යයාට සීකලේ? මේ සීවීමේ ලකුණ මොකක්ද? පියවි සහෝදරී දෙවියන් වහන්සේට ඔබ සහ මම නමස්කාර කරනවා. අපි දෙවියන් වහන්සේට පූජා කරනවා. දෙවියන් වහන්සේ කියනවා ඒකේ ඔබට පේන්න මතක තබා ගන්න එතන මෝසස්ගේ ව්‍යවස්ථාව කොට තබන්න නැත්නම් ඔබ දෙවියන් වහන්සේට පූජා කරන අතර උන්වහන්සේගේ ව්‍යවස්ථාවට උන්වහන්සේගේ මේ නොවනස් වන වචනයට කීකරු නොවි නමස්කාර කරනවා නම් මම ඉගෙන ගන්නවා. නැත්තම් නමස්කාර කරනවා අපි උන්වහන්සේගේ වචනයට කීකරු වී ජීවත් වීමේ වැදගත්කම මතක් වන පිණිස අපි පූජා උපකරන හැම අවස්ථාවම මතක් වන පිණිස අපි උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපි ළඟ අපි දේ තබා ගන්න අපි ඒකට කීකරු. හයිනි අපි දකිනවා අමෝර් රජවරුන්ගේ 5 දෙනා ඒ ආමෝරි රජවරු 5 දෙනෙක් ඊශ්‍රායල් ජාතියට විරුද්ධව නැගී සිටිනවා. අපි දකිනවා යෝෂුවා 10 5 11 16 17 අපි දකිනවා දෙවියන් වහන්සේ ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරමින් ඔවුන් විනාශ කර දානවා. දේවදරුවා ඒ අවස්ථාවේදී යෝෂුවා දෙවියන් වහන්සේගේ ඉල්ලීමක් කරනවා. ස්වාමීන් වහන්සේ අමෝරිවරුන් ඊශ්‍රායල් පුත්‍රයන්ට පාවා දුන්නේ දවසේදී යෝෂුවා ස්වාමීන් වහන්සේට කතා කොට මුළු ඊශ්‍රායල්වරුන්ගේ ඇස් සමුවේදී කියනුවේ එම්බා සූර්ය තෝ ගිබියොන් පිටද චන්ද්‍රය තෝ ආයාලෝන් විටියාවත පිටද නැවතී සිටියේ මේ මිනිසෙක් කියන ඉර නවතින් දොතන සඳ උතර නවතින් එවිට සෙනග තමුන්ගේ සතුරන්ගෙන් පලි ගන්නතුරු සූර්යයා නැවතී සිටියේය චන්ද්‍රයාද නැවතුනේය මෙපමණ යාෂෝගේ පුතේ ලියා තිබෙනව නොවේද සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවි අහස මැද සිටියේ දේවදරුවා. ඒ වගේම දේවදරුවා යෝෂුවා 10:11 මේ යුද්ධය ගැන මම කියන්නේ තවදුරටත් ඊශ්‍රායල් ඉදිරියේ පායදී බෙත්හොරොන් පල්ලමේදී අසේක් ආදක්වා ස්වාමීන් වහන්සේ අහසෙන් මහත් ගල් ඕඩට හෙළුසේක. එයින් ඔවුන් මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනායි ඊශ්‍රායල් පුත්‍රයන් විසින් කඩුවෙන් මහා දැමි අයට වඩා බොහෝ විය. යන්දුරු 5 දෙනෙක් වෙනවා. දෙවියන් වහන්සේ ගල් වරුසා වලින් පහර දෙනවා හතුරන්ට. බයිබලයේ කියනවා ඒ ගල් වරුසා මැරුණ අය කඩුවෙන් මැරුණාට වඩා
සංකේතයක් වුණා කියලා. ප්‍රේමී සහෝදර සහෝදරි මෙතනදී දෙවියන් වහන්සේ කියන මේ රජු පස්සේ නම් හරිය දෙවියන් වහන්සේ කියන මෙතන ලකුණක් තබන්නේ සිහිමේ ලකුණ සිහිවට පැහැදිලි කරන්නේ. මේ සිහිවටනේ මොකද්ද පෙන්වුම් කලේ දේවදරුව. මෙතන සීපත් කලේ ස්වභාවයේ දැමුවා වූ දෙවියන් වහන්සේ. මේ ලෝකය ඉර මඳ මැවුවා වූ දෙවියන් වහන්සේට ස්වභාව ධර්මයට ඉහළින් ක්‍රියා කරන්න පුළුවන්. මේක අපිට අමතක වෙනවා. සාර බලදානි කියලා ඔබ සහ මම අපේ ජනාධිපති ප්‍රකාශ කරන අතර අපි මුළු හදවතින් මේක විශ්වාස කරනවා. අපේ දෙවියන් වහන්සේ සාර බලදානි දෙවියන් වහන්සේ. ප්‍රේමී සහෝදර මේ ඇදහිල්ල ඇතිවීම අමතක නොවීම පිණිස දෙවියන් වහන්සේ කළා වූ මහා පුදුමදී ගල් වරුසාවකින් හමුදාවට වඩා සෙනඟක් උන්වහන්සේ විනාශ කරන හතුරන්න. එක මිනිසෙකුගේ යාඥාව අසල වහන්සේ ඉර අහසේ නවත්වා තිබෙනවා. දේවදරුව මේක සිහියට ලකුණක් තමයි. එම නිසා දේවදරුවනි උන්වහන්සේගේ බලය අපි හිතනවා මේක නගන්න බෑ ස්වභාව ධර්මය අපිට විරුද්ධයි නෑ. දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේට කළකම එක දෙයක් නෑ. අන්තිම එක හත්වෙනි එක අපි ඒකට බලමු යෝෂුවාගේ පොතේ අන්තිම පරීක්ෂණය. අපි හැමෝම යෝෂුවාගේ පොතේ අන්තිම කොටස දන්නවා. එදා යෝෂුවා මේ සෙනඟට කතා කරනවා. ඔව් කිව්වා ඒ වචන බොහෝ ප්‍රසිද්ධයි. ඔව් කියනවා ඔබ සෙනඟට ස්වාමීන් වහන්සේ සේවය කිරීමට නුඹලාට නරකව පෙනෙන්නේ නම් ගඟේ ගොඩ සිටි නුඹලාගේ පියවරුන් සේවය කළ දේවරුන් හෝ නුඹලා වාසය කරන දේශයේ සිටිය අමෝරවරුන්ගේ දේවරුන් හෝ නුඹලා සේවය කරන්න කැමති කාර්ද කියා අදම තෝරා කිනක් ගන්න නුඹලා. දැන් යෝෂුව මහලු වෙලා එහෙත් අපි නම් විමක හැමෝම දන්නවා. මමද මාගේ පවුලද යෝෂුව කියන මමද මාගේ පවුලද ස්වාමීන් වහන්සේට සේවය කරමු යයි කීවේය. මේක කිව්වහම ඊළඟට කියනවා සෙනගගේ ප්‍රතිචාරය. සෙනග කියනවා සෙනගද අපේ දේව ස්වාමීන් වහන්සේට අපි සේවය කර උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කම් දෙන්නෙමු යෝෂුව කියවෝය. ඊළඟට කියනවා යෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ විවස්ථාවේ පුතේ ලියා මහත් ගලක් රැගෙන ඒ ස්වාමීන් වහන්සේ විසුද්ධ ස්ථානයේ තිබුණ ආලෝන ගස් යට පිටුවා. මෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ මුළු ඊශ්‍රායල් සෙනඟ කැපවීමක් කරනවා. පොරොන්දුවක් වෙනවා දෙවි ඥානිනී ඔබ වහන්සේට කීකරුව ඔබ වහන්සේට විශ්වාසවන්තව අපි ජීවත් වෙන්න වෙනවා කියලා. එදා යෝෂුවා ඒකේ සිහිවීම ලකුණක් ඇටියට මහා ගලක් අරගෙන දෙවියන් වහන්සේගේ සුද්ධ ස්ථානයේ ලා තිබුණා වූ ඒ ආරෝණ ගස යට පිළිපරනවා. ප්‍රේමීය දේවදරුවෝ අපි හැමෝම දෙවියන් වහන්සේට පොරොන්දුලා තිබෙනවා. නොඑක ආකාර පොරොන්දුලා තිබෙනවා. නැවත පොරොන්දුලා තමයි ලාවට. නමුත් අපේ බොහෝ යටි පොරොන්දු අමතක වෙනවා. මම තාමත්ම ඕනෑකම ඉල්ලන්නේ ඔබගේ දෙවියන් වහන්සේට ජීවිතය කැපකරලා ඔබ කරාව පොරොන්දු අමතක කරන්න එපා. අපි කියනවා ඒ විතරව පොතේ උන්වහන්සේ කියන පිසබැයි මේ ප්‍රථම ප්‍රේමේ නැත්ලා ලැබෙන්නේ. ප්‍රේමී සහෝදරයෝ ඉල්ලා සිටිනවා පිතාවමත් ඔබයි හැම අවුරුද්දකම අඩුම ගන්න එක දවසක් මම යෝජනා කරන්නේ ඔබට එදා විශේෂ යාඥා රැස්වීමක් පාන්තරයි. ඒක සල්කලා බලන්න. ඔබ ඉසේ නොකලා අඩුම ගන්න එදා හරි ඒ දේවනාස බබුල් කළා වූ ඒ පොරොන්දුව අලුත් කරගන්න. දේවදරුවෝ මේ සීමේ ලකුණ ඉතාම පැදලා අපේ ජීවිත අපගේ ඇදහිල්ල අපේ දරුවන්ට ගියේ නැත්තම් අපගේ ඇදහිල්ල දරුවන් දැක්කේ නැත්තම් මම ඉතින් නවත්තනවා ඔබ ඉතලා බලන්න. දෙවියන් වහන්සේ කැමැත්ත දරුවන්ගෙන් දරුවන්ට පරම්පරාවට ඒක යෑමයි. නිසා අපගේ ජීවිතය මම කියනවා ඔබගේ දරුවන්ට සිහිවත් නැවෙන්න ඕනේ. මෙන්න දෙවියන් වහන්සේට බය තාත්තගේ nuances por ácidas.